වෛද්‍ය උපාධියේ පළවෙනි අවුරුද්දේ පළවෙනි මොඩියුල් එකේ බේසික් ඇන්ඩ් ඇප්ලයිඩ් සයන්සස් ස්ට්‍රෑන්ඩ් එක යටතේ ජෛව රසායනය එහෙම නැත්නම් බයෝකෙමිස්ට්‍රි කියන විෂයේ ලිපිඩ කියන කොටස ඉගෙන ගන්න මේක හොඳ අඩිතාලමක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා වැඩේ පටන් ගමු. උසස් පෙළ ජීව විද්‍යාව ඉගෙන ගන්නකොට දෙවෙනි පාඩම හැටියට අපිට එනවා ජෛවයේ රසායනික සහ සෛලීය පදනම කියලා එකක්. ප්‍රධාන පාඩම. එතෙන්දී අපි කල්පනා කරලා බැලුවොත් ඇයි අපි රසායනික සහ සෛලීය පදනම ගැන කතා කරන්නේ කියලා. ජීවය කියන්නේ විවිධ රසායනික ද්‍රව්‍ය ඒව එකතු වෙලා හැදිච්ච සෛල එකිනෙකා එක්ක අන්තර්ක්‍රියා කරන ඊටාම සංකීර්ණ සහ පුදුම සහගත ක්‍රියාවලියක්. අපි වෛද්‍යවරු හැටියට බෙහෙත් කරනවා කියලා කරන්නේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන සාමාන්‍ය ස්වරූපයට එහා ගිහිල්ලා මොකක් හරි අසාමාන්‍ය දෙයක් සිද්ධ වුණොත් ඒක ආයි යථාර්ථයට ගන්නවා. එතකොට ඒ ගනුදෙනුව කරන්න නම් අපි මුලින්ම මේ දේවල් එකට එකට වැඩ කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕනේ. මේ ක්‍රියාවලිය ඉගෙන ගන්න කලින් ඒ ඔක්කොගෙම බිල්ඩින් බ්ලොක්ස් එහෙම නැත්නම් මූලිකම කරුණු හැටියට අපේ ඔළුවේ තියාගන්න ඕනේ මේ රසායනික ද්‍රව්‍ය සහ ඒ වගේ වැඩ කරන හැටි ක්‍රියාවලිය ගැන. මතක් කරලා බලන්න මුලින්ම අපි රසායනික ද්‍රව්‍ය ගැන කතා කරද්දී මම මේ කතා කරන්නේ උසස් පෙළ ගැන. ජලය සහ ජලයේ තියෙන වැදගත්කම කතා කරනවා. ඊට පස්සේ පරමාණු එහෙම නැත්නම් මූලද්‍රව්‍ය ගැන කතා කරනවා අවශ්‍යක සහ අවශ්‍යක නොවන මූලද්‍රව්‍ය කියලා කොටසක්. ඊළඟට කාබන් වල තියෙන වැදගත්කම ගැන කතා කරලා එනවා කාබනික සංයෝග කියලා කොටසක් ගැන කතා කරනවා. කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අණු වලින් සමන්විත සංයෝග කාණ්ඩයක් තමයි කාබනික සංයෝග කියලා කියන්නේ. මේ කාබනික සංයෝග ඒවායේ ස්වરૂපය, ඒවායේ ක්‍රියාවලිය සහ එක්තරා ආකාරයකට ඉගෙන ගැනීමේ පහසුව තකා අපි බෙදනවා ප්‍රධාන කොටස් හතරකට. ඒ කියන්නේ ප්‍රධාන සංයෝග කාණ්ඩ හතරකට. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ සහ නියුක්ලික් අම්ල කියලා. නියුක්ලික් අම්ල කියන්නේ න්‍යෂ්ටික අම්ල, DNA, RNA. මේවෙන් ප්‍රධානම කොටසක් තමයි ලිපිඩ. අපි අද කතා කරන්න යන්නේ ලිපිඩ ගැන. මේක ඉගෙන ගත්තට පස්සේ කවුරු හරි අහුවොත් ලිපිඩ කියන්නේ මොනවද කියලා. ඔයාලට දෙන්න තියෙන හොඳම කොටම සහ ප්‍රධානම උත්තරය තමයි ජලයේ අද්‍රාව්‍ය විෂම ජාතිය කාබනික සංයෝග කියන. heterogeneous water insoluble hydrophobic compounds. heterogeneous කියන්නේ විෂම ජාතිය කියන එක. water insoluble ජලයේ අද්‍රාව්‍ය. hydrophobic කියන්නේ ජල භීතික. ඒ කියන්නේ ජලයට අකමැති. ජලය විකර්ෂණය කරන. ඒ වගේ තේරුමක්. මේ වගේ තියෙනවා හයිඩ්‍රජන් සහ කාබන් වලින් හැදිච්ච දිග දාම. මේවට කියනවා හයිඩ්‍රෝකාබන් චේන් කියලා. ඒවා අතු බෙදිලා තියෙන්න පුළුවන්, අතු නොබෙදී තියෙන්න පුළුවන්. ඒක branched or unbranched. ඒ වගේම මේ දාමේ දිග වෙනස් වෙන්න පුළුවන් එක සංයෝගයෙන් එක සංයෝගයකට. මේ කියපු සංයෝගවල ද්‍රාව්‍යතාව ගැන කතා කරන්නේ. මේවා ජල අද්‍රාව්‍යයි කියලා. මේ ජල අද්‍රාව්‍යයි කියලා පොදුවේ කිව්වට ඔක්කොම සම්පූර්ණයෙන්ම 100%ක් ජල අද්‍රාව්‍යයි කියලා කියන්න බෑ. සමහර දේවල් තියෙනවා අර්ධ වශයෙන් හෝ අර්ධ වශයෙන්ට වැඩිය ගොඩක් දුර ගිහිල්ලා දී වෙන දේවල්. මේ ජලය අද්‍රාව්‍ය වීමේ ගතිගුණය තීරණය වෙන්නේ අර මම කියපු චේන් එහෙම නැත්නම් හයිඩ්‍රෝකාබන් දාමවල දිග එක්ක. ඒ වගේමයි මේ සංයෝගවල මෙල්ටිං පොයින්ට් එක. එහෙම නැත්නම් ද්‍රවාංකය
තීරණය වෙන්නේ මේ කියපු හයිඩ්‍රෝකාබන් දාමවල දිග සහ සංයුතිය මත. දැන් අපි කතා කරමු ලිපිඩවල තියෙන වැදගත්කම් මොකක්ද? ජීවිතය පවත්වා ගැනීම සහ මේ ශරීරය සඳහා තියෙන වැදගත්කම්. ප්‍රධානම දෙයක් තමයි ජීවයේ ප්‍රධාන ව්‍යුහාත්මක සංඝටකයක් තමයි ලිපිඩ. ඒ කියන්නේ ස්ට්‍රක්චරල් කොම්පොනන්ට් එක. විශේෂයෙන්ම සෛල පටලවල සෙල් මෙම්බ්‍රේන්ස් තරල විචිත්‍රාකෘතිය ගැන කතා කරන කොට ඔගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. ඒකේ තියෙන්නේ ෆොස්ෆොලිපිඩ ද්විස්තරයක්. ෆොස්ෆොලිපිඩ කියන්නේ ලිපිඩවල එක් උපකාණ්ඩයක්. ඒ අනුව විශේෂයෙන් වැදගත් ව්‍යුහාත්මක සංඝටකයක් හැටියට. ඊට අමතරව ශක්තිය ලබා ගැනීමට ඉන්ධනයක් හැටියට. එහෙම නැත්නම් එනර්ජි ෆියුවල් එකක් හැටියට. ලිපිඩ වැදගත් වෙනවා. ප්‍රධාන වශයෙන් නොවුනත් අවශ්‍ය අවස්ථාවලදී ලිපිඩ වලින් ශක්තිය ලබා ගන්න පුළුවන්. A form of storage. එහෙම නැත්නම් ගබඩා කිරීමේ ක්‍රමයක් හැටියට. අපිට කෑමට හම්බ වෙන සියලුම දේවල් අපිට ප්‍රයෝජනෙට අරන් ඉවර කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම යම් කාලයකදී කන්න හොඳට හම්බ වුණාට තව කාලයකදී කන්න හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට කැලේක ජීවත් වෙන සත්තු ගත්තොත් හැමදාම එකම විදිහට කන්න හම්බ වෙන්නේ නැහැනේ. ඒ වගේ අවස්ථාවකදී අතිශයින්ම වැදගත් හම්බ වෙච්ච වෙලාවේ පාවිච්චි කරලා ඉවර කරන්න බැරි ඉතුරු කොටස නිකම් එළියට දානවට වැඩිය ගබඩා කරලා තියාගන්න එක. මේ ගබඩා කිරීමේ ප්‍රධානම අපේ ශරීරයේ ගබඩා කරලා තියාගන්න ශක්තිය ගබඩා කිරීමේ ප්‍රධානම ක්‍රමය තමයි ලිපිඩ. ඊට අමතරව තර්මල් ඉන්සියුලේටර් එකක්. එහෙම නැත්නම් තාප පරිවාරකයක් හැටියට ලිපිඩ ක්‍රියා කරනවා. අපි වගේ අචලතාපී සත්තු, ඒ කියන්නේ හෝමියෝතර්මික් ඇනිමල්ස්ලා. ඒ කියන්නේ තමන්ගේ ශරීර උෂ්ණත්වය පරිසරයේ උෂ්ණත්වය එක්ක වෙනස් වෙන්නේ නැතුව නිශ්චිත අගයක හෝ පරාසයක තියාගන්න සත්තුන්ට ලිපිඩ ඊටාම වැදගත් මේ තාප පරිවාරික ගතිගුණය නිසා. මීට අමතරව ගොඩක් ජෛව රසායනික අණු උපකාණ්ඩ අපිට වැදගත් වෙන ලිපිඩ වලින් ලිපිඩ කියන ප්‍රධාන කාණ්ඩය යටතට වැටෙනවා. මේද අම්ල, කොලෙස්ටරෝල්, ලිපෝප්‍රෝටීන්, ෆොස්ෆොලිපිඩ, අයිකසොනොයිඩ්ස්, ප්‍රොස්ටාග්ලැන්ඩින්, ලියුකොට්‍රයින්ස් මේ කියපු නම් ඉස්සරහට හම්බ වෙයි. සමහර විට ඔයගොල්ලෝ අහලත් ඇති. මේ ඔක්කොම ශරීරයට වැදගත් වෙන විවිධ අසනීපවලදී අපිට කතා බහට ලක් වෙන සංයෝග. මේවා ඔක්කොම ලිපිඩ කියන ප්‍රධාන සංයෝග කාණ්ඩය යටතට අයිති වෙන දේවල්. Synthesis of various other compounds and being precursors of important compounds. ඒ කියන්නේ විවිධ වෙනත් සංයෝග සෑදීමටත් ඒ සංයෝගවල මූලික ආකාර හැටියටත් දායක වෙනවා කියලා ලිපිඩ. උදාහරණයක් හැටියට ගත්තොත් පිත් ලවණ සහ අයිකසොනොයිඩ්ස්. අයිකසොනොයිඩ්ස් ගැන ඉස්සරහදී අපි විස්තර කතා කරනවා. ඊට අමතරව ඉන්ට්‍රා ඇන්ඩ් එක්ස්ට්‍රා ඇත්තටම සෛලය ඇතුලේ සහ සෛලෙන් පිටත විවිධ සංනිවේදන කටයුතු සඳහා communication molecules or messenger molecules හැටියට ලිපිඩ භාවිතා වෙනවා ජීවි දේහ ඇතුලේ. අපි උසස් පෙළේදී ලිපිඩ ප්‍රධාන වශයෙන් කාණ්ඩ කරපු ආකාරයට වඩා ටිකක් එහා ගිහිල්ලා තමයි මෙතෙන්දී අපි ලිපිඩ කාණ්ඩ කරලා ඉගෙන ගන්න. ප්‍රධාන වශයෙන් ලිපිඩ කොටස් තුනකට බෙදනවා. simple lipids සිංහලෙන් කිව්වොත් සරල කියන්න පුළුවන්. complex lipids එහෙම නැත්නම් compound lipids.
ඒ කියන්නේ යම් ආකාරයකට සංකීර්ණ ලිපිඩ. ඊළඟට derived lipids. එහෙම නැත්නම් ලිපිඩ වලින් හැදිච්ච වෙනත් සංයෝග. මේ හැටියට. simple lipids ගත්තොත් waxes. එහෙම නැත්නම් ඉටි. neutral fats. ඒ කියන්නේ මේදවල තියෙනවා කාණ්ඩ කීපයක්. ඒකෙන් neutral fats කියන එක අයිති වෙන්නේ simple lipids වලට. complex එහෙම නැත්නම් compound lipids ගත්තොත් phospholipid, glycolipid, lipoprotein සහ amino lipids. මේවා සංකීර්ණ ලිපිඩ. මේවා ගැනත් ඉස්සරහට අපි කතා කරනවා. ඒක නිසා මේ වචන ටික විතරක් අහලා ඉන්න. ඒ ගැන වැඩි පොරි වෙන්න එපා. derived lipids. එහෙම නැත්නම් ලිපිඩ වලින් හැදෙන වෙනත් සංයෝග. fatty acids, මේද අම්ල. glycerol, alcohol, ඒ කියන්නේ මද්යසාර, steroid, ketone bodies, lipid soluble vitamins. vitamin A, D, E, K. මේ derived කියන කාණ්ඩයට අයිති වෙනවා. මේ කියපු සංයෝග කාණ්ඩ ගොඩෙන් අපිට වැදගත් වෙන එක කොටසක් තමයි fatty acids. එහෙම නැත්නම් මේද අම්ල. මේද අම්ල අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. මේ කියපු සංයෝග කාණ්ඩ ගොඩ අතරින් අපිට වැදගත් වෙන එක එහෙම නැත්නම් අපි ඉගෙන ගන්න එක කාණ්ඩයක් තමයි fatty acids. නැත්නම් මේද අම්ල. මේද අම්ල ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. saturated එහෙම නැත්නම් සංතෘප්ත නැත්නම් unsaturated එහෙම නැත්නම් ඒකට කියනවා අසන්තෘප්ත මේද අම්ල කියලා. මේ සංතෘප්ත අසන්තෘප්ත කතාව වෙන්නේ කාබන් අතර තියෙන බන්ධන වල ස්වරූපයක. අර මම කියපු කාබන් දාමේ හයිඩ්‍රෝකාබන් දාමේ ද්විත්ව බන්ධන තියෙනවා නම් ද්විත්ව බන්ධන හෝ ත්‍රිත්ව බන්ධන තියෙනවා නම් ඒවා unsaturated එහෙම නැත්නම් අසන්තෘප්ත මේද අම්ල කියලා හඳුන්වනවා. සියලුම කාබන් අණු අතර තියෙන්නේ එක බන්ධනයක් නම් ඒවට අපි කියනවා saturated fatty acids එහෙම නැත්නම් සංතෘප්ත මේද අම්ල කියලා. unsaturated fatty acids ආයි බෙදනවා monounsaturated and polyunsaturated කියලා කොටස් දෙකකට. mono කියන්නේ එක, poly කියන්නේ ගොඩක්. monounsaturated කියන්නේ එක තැනක් විතරක් අසන්තෘප්ත වෙච්ච මේද අම්ල. polyunsaturated කියන්නේ එක තැනකට වඩා ගිහිල්ලා අසන්තෘප්ත වෙච්ච මේද අම්ල. fatty acids මේද අම්ල, ඊළඟට triglyceride සහ phospholipid, ඊළඟට ketone bodies, ඊළඟට cholesterol, ඊළඟට bile salts නැත්නම් පිත් ලවණ, ඊළඟට lipoprotein, ඊළඟට icosanoid කියලා කියනවා. මේ කියපු සංයෝග හැදෙන්නේ කොහොමද? මේවා වැඩ කරන්නේ කොහොමද? මේවා වැදගත්කම මොකක්ද? මේවා ඩිග්‍රේඩ් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ විනාශ වෙන්නේ කොහොමද? ශරීරයෙන් පිට වෙන්නේ කොහොමද? මේවා නිසා ඇතිවෙන රෝග මොනවද? ඒ රෝගවලට අපිට කරන්න පුළුවන් බෙහෙත්. ඇත්තටම කිව්වොත් patient management නෙමේ පොඩි ආකාරයකට මේවට දෙන බෙහෙත් වැඩ කරන්නේ කොහොමද කියන දේ ගැන මේ මොඩියුල් එකේදී අපිට ඉගෙන ගන්න හම්බ වෙනවා. අපි ඉගෙන ගන්න ඕනේ. මම කියපු සංයෝග කාණ්ඩවල ක්‍රියාවලි දැනගන්න ඕනේ කියලා කියවනේ. ඒ ක්‍රියාවලිය වල අපි දැනගන්න ඕනේ මොනවද තියෙන පියවර steps. සමහර ක්‍රියාවලි සෑහෙන සංකීර්ණයි, සෑහෙන දිගයි. අපිට හැම එකක්ම ඉගෙන ගන්න ඕනේ නැහැ. අත්‍යවශ්‍ය දේවල් කීපයක් තියෙනවා. ඊට අමතරව මේවා යාමනය වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් රෙගියුලේෂන්. ඊටාම වැදගත් කොටසක් මේ රෙගියුලේෂන් කියන එක. ඊළඟට අවසානයේ හැදෙන ද්‍රව්‍ය, ඒ කියන්නේ end products. ඒවා තියෙන වැදගත්කම් මොනවද? ඊළඟට සායනිකව මේවා තියෙන වැදගත්කම. ඒ කියන්නේ ලෙඩ රෝගවලට සහ ඒවට ප්‍රතිකාර හැටියට මේ ක්‍රියාවලිය වල තියෙන වැදගත්කම් මොනවද කියන ඒවා අපි දැනගෙන ඉන්න ඕනේ. fatty acid biosynthesis මේද අම්ල ජෛව සංශ්ලේෂණය. මේක සිද්ධ වෙන්නේ අක්මාවේ තියෙන සෛලවල සෛලප්ලාස්මේ සහ ක්ෂීර ග්‍රන්ථිවල සහ මේද පටකවල.
අපිට ඉගෙන ගන්න තියෙන එක ප්‍රධාන ක්‍රියාවලියක් මේක. අපි ප්‍රධාන පියවර 4ක් යටතේ මේක ඉගෙන ගන්නවා. ඇසටයිල් කෝයේ තමයි මේ ක්‍රියාවලියේ මූලික අමුද්‍රව්‍ය. ඇසටයිල් කෝයේ හැදෙන්නේ කොහොමද? 1 2 ඇසටයිල් කෝයේ සෛලය ඇතුලේ ක්‍රියාවලිය සිද්ධ වෙන තැනට ඉන්නේ කොහොමද? 3 ඇසටයිල් කෝයේ සක්‍රිය කරන්නේ කොහොමද? 4 ෆැටි ඇසිඩ් සින්තේස් කියන එන්සයිම් එක වැඩ කරන හැටි සහ ඒකේ වැදගත්කම. මේ පියවර 4 යටතේ තමයි අපි කතා කරන්නේ. ඇසටයිල් කෝයේ හැදෙන්නේ මයිටොකොන්ඩ්‍රියාව ඇතුලේ. මයිටොකොන්ඩ්‍රියාවේ පූරකය එහෙම නැත්නම් මේට්‍රික්ස් එක ඇතුලේ. ඒක හැදෙන ක්‍රියාවලි ගොඩක් තියෙනවා. මේ රූපේ දක්වලා තියෙන ඒවා PDH එහෙම නැත්නම් පයිරුවේට් ඩිහයිඩ්‍රජනේස් කියන්නේ මෙතන තියෙන වැදගත් එන්සයිමයක්. අපිට මේක ඉස්සරහදී හම්බ වෙනවා කතා කරන්න ආයි. මයිටොකොන්ඩ්‍රියල් පූරකය එහෙම නැත්නම් මයිටොකොන්ඩ්‍රියල් මේට්‍රික්ස් එකේ හැදෙන ඇසටයිල් කෝයේ සයිලෝප්ලාස්මයට ගේන්නේ කොහොමද? ඒක තමයි ඇසටයිල් කෝයේ සික්‍රට් ෂටල් එක කියලා කියන්නේ. මේ ක්‍රියාවලියෙන් ඇසටයිල් කෝයේ සික්‍රට් බවට පත් කරලා සයිලෝප්ලාස්මයට ගේනවා. ඒ වගේම පයිරුවේට් සයිලෝප්ලාස්මය හරහා නැවත මයිටොකොන්ඩ්‍රියාවට යවනවා මේ චක්‍රය පවත්වා ගැනීම සඳහා. දැන් සයිලෝප්ලාස්මයට ආපු ඇසටයිල් කෝයේ වලින් වැඩ ගන්න නම් එයාව සක්‍රීය තත්ත්වයට පත් කරන්න ඕනේ. ඒ සක්‍රිය කරන්නේ ATP වලින් ශක්තිය දීලා. මේක කැටලයිස් කරනවා. එහෙම නැත්නම් උත්ප්‍රේරණය කරනවා ඇසටයිල් කෝයේ කාබොක්සිලේස් කියලා එන්සයිම් එකකින්. මේ එන්සයිමින් කරන මේ සක්‍රිය කිරීමේ ක්‍රියාවලිය තමයි ෆැටි ඇසිඩ් බයෝසින්තසිස් වල තියෙන රෙගියුලේටරි ස්ටෙප්. එහෙම නැත්නම් යාමනය කරන පියවර. ඒ කියන්නේ මේ පියවරේ සිද්ධ වෙන වේගය, මේ පියවර සිද්ධ වෙන වේගය මත මුළු ක්‍රියාවලියෙම වේගය රඳා පවතිනවා. මේක තමයි සීමාකාරී පියවර. ඇසටයිල් කෝයේ බයිකාබනේට් ATP එකට තියෙද්දි ඇසටයිල් කෝයේ කාබොක්සිලේස් එන්සයිමය ඒවා එක වැඩ කරලා හදනවා මැලොනයිල් කෝයේ කියලා කොම්පවුන්ඩ් එකක්. ඊට අමතරව ADP සහ ඉනෝගනික් නැත්නම් අකාබනික පොස්පේට් කාණ්ඩයක් පිටතට දානවා. මේ මැලොනයිල් කෝයේ කියන එක තමයි මෙතනින් පස්සේ වැඩවලට සම්බන්ධ වෙන්නේ. සක්‍රිය වෙච්ච මැලොනයිල් කෝයේ සහ එක ඇසිටයිල් කෝයේ අණුවක් එකතු කරලා තමයි ඊළඟට මේදාම්ලයේ ව්‍යුහය හදන්නේ. මේ හදන මේදාම්ලයේ උත්ප්‍රේරණය කරන්න, ඒ කියන්නේ මේ ක්‍රියාවලිය උත්ප්‍රේරණය කරන්න තව එන්සයිමයක් මෙතනට එනවා ෆැටි ඇසිඩ් සින්තේස් කියලා. මේ එන්සයිමේ ප්‍රතික්‍රියා ගණනාවක් උත්ප්‍රේරණය කරනවා. ඒ කියන්නේ මේ එන්සයිමේ සක්‍රීය ස්ථාන, ඒ කියන්නේ ඇක්ටිව් සයිට්ස් කිහිපයක් තියෙනවා. මේ එන්සයිම ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලි චක්‍රයක් හැටියට සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ලූප් එකක් නැවත සිද්ධ වෙලා හැදෙනවා කාබන් 16 පාමිටේට් කියන කොම්පවුන්ඩ් එක. මේක තමයි මුල්ම ඵලය. මේකට එන අමුද්‍රව්‍ය හැටියට ඇසටයිල් කෝයේ සහ මැලොනයිල් කෝයේ තමයි ගන්න. ඇසටයිල් කෝයේ කාබන් 2 කොම්පවුන්ඩ් එකක්. මැලොනයිල් කෝයේ කියන්නේ කාබන් 3 කොම්පවුන්ඩ් එකක්. මේකෙන් කාබන් 16 පාමිටේට් හැදෙන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට මේ චක්‍රය හරියට උගන්වනකොට තේරුම් යාවි. මේකට ඔක්සිහාරක බලය එහෙම නැත්නම් reducing power එක දෙන්නේ NADPH වලින්.
ඊගාවට හදාගත්ත පාමිටේට් එහෙම නැත්නම් කාබන් 16 කොම්පවුන්ඩ් එක තව මොඩිෆිකේෂන්ස් වලට භාජනය කරන්න පුළුවන් අවශ්‍ය නම්. අපිට අවශ්‍ය කොම්පවුන්ඩ්ස් හදාගන්න. මේ දම්ල කියන්නේ කාබන් 16න් සීමා වෙන දේවල් නෙවෙයිනේ. අපිට අවශ්‍යයි නම් ස්මූත් එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම් සිනිඳු අන්තଃප්ලාස්මීය ජාලිකාවලදී හෝ මයිටොකොන්ඩ්‍රියාවලදී මේ හදාගත්ත පාමිටේට් එහෙම නැත්නම් කාබන් 16 කොම්පවුන්ඩ් එක තව දික් කරගන්න පුළුවන්. ඒකට විවිධ එන්සයිම් භාවිතා කරනවා. අවශ්‍ය නම් මේවා unsaturated එහෙම නැත්නම් අසන්තෘප්ත මේ දම්ලයක් කරන්න. ඒ කියන්නේ හැදිච්ච තනි බන්ධන වලින් හයිඩ්‍රජන් අයින් කරලා ත්‍රිත්ව බන්ධන හදන්න ඕනේ නම් ඒ දේත් කරන්න පුළුවන්. ඒවටත් විශේෂිත එන්සයිම් තියෙනවා. ඊගාවට අපිට හම් වෙන ප්‍රධාන සංයෝග කාණ්ඩයක් තමයි ලිපිඩ ඇතුලේ තියෙන ට්‍රයිඑසයිල් ග්ලිසරෝල්. නැත්නම් ට්‍රයිග්ලිසරෝල්, ට්‍රයිග්ලිසරයිඩ් කියලා කියන්නේ මේවට. මේවා ප්‍රධාන අමුද්‍රව්‍ය වෙන්නේ ග්ලිසරෝල් අණුවක් සහ ෆැටි ඇසිඩ්. එහෙම නැත්නම් මේද අම්ල අණු 3ක්. මේ රූපේ තියෙන විදිහට බන්ධන හදාගත්තාම තමයි ඒ අණුවට අපි කියනවා ට්‍රයිඑසයිල් ග්ලිසරෝල් නැත්නම් TAG නැත්නම් ට්‍රයිග්ලිසරයිඩ් එකක් කියලා. දැන් අපි කලින් පියවරවලදී කතා කරා ෆැටි ඇසිඩ්ස් හැදෙන්නේ කොහොමද කියලා. මෙතෙන්දී අපි කතා කරන්න යන්නේ ඒවෙන් ට්‍රයිඑසයිල් ග්ලිසරෝල් හැදෙන්නේ කොහොමද කියලා. දැන් මේ ට්‍රයිඑසයිල් ග්ලිසරෝල් අණුව හැදෙන්න එක ග්ලිසරෝල් අණුවකුයි මේ දම්ල එහෙම නැත්නම් ෆැටි ඇසිඩ්ස් අණු 3කුයි එකතු වෙන්න ඕන. මේකෙදි ග්ලිසරෝල් අණුව ග්ලිසරෝල් 3 ෆොස්ෆේට් හැටියටත් ෆැටි ඇසිඩ්ස් අණු 3 ෆැටි ඇසයිල් CoA හැටියටත් සක්‍රීය අවස්ථාවට පත් කරන්න ඕනේ. මේක කරන්නේ තවත් එන්සයිම් කිහිපයකින්. ඊගාවට මේ අණුව හැදෙන එක පියවර 4කින් තමයි සිද්ධ වෙන්නේ. මේ රූපේ පෙන්වලා තියෙන එක. මුලින්ම සක්‍රිය කරපු ග්ලිසරෝල් 3 ෆොස්ෆේට් අණුවට පළවෙනි ෆැටි ඇසිඩ් එක එකතු වෙනවා. දෙවෙනි පියවර හැටියට දෙවෙනි ෆැටි ඇසිඩ් එක එකතු වෙනවා. තුන්වෙනි පියවර හැටියට ග්ලිසරෝල් 3 ෆොස්ෆේට් වල තියෙන ෆොස්ෆේට් කාණ්ඩය අයින් වෙනවා. ඊළඟට හතරවෙනි සහ අන්තිම පියවර හැටියට තුන්වෙනි ෆැටි ඇසිඩ් එකත් එකතු වෙනවා. මෙහෙම වුණාට පස්සේ තමයි ට්‍රයිඑසයිල් ග්ලිසරෝල් නැත්නම් ට්‍රයිග්ලිසරයිඩ් අණුව හැදෙන්නේ. මේ හැදෙන ට්‍රයිග්ලිසරයිඩ් අණුව ඊළඟට ස්ටෝ කරන්න පුළුවන් සයිටෝසෝල් එකේ. එහෙම නැත්නම් සයිලෝප්ලාස්මේ අවශ්‍ය නම් ස්ටෝ කරන්න පුළුවන් පසු ප්‍රයෝජන සඳහා. ඊට අමතරව VLDL කියන ලයිපෝප්‍රෝටීන් එක හරහා මේක ට්‍රාන්ස්පෝර්ට් කරන්න පුළුවන් එළියට. මොකද අපි කලින් කතා කරා වගේ ෆැටි ඇසිඩ් සින්තසිස් වගේම මේ ට්‍රයිඑසයිල් ග්ලිසරෝල් සින්තසිස් එක සිද්ධ වෙන්නේ liver එකේ සහ මේද පටකයේ විතරයි. ඊළඟට අපි කතා කරනවා පොස්ෆොලිපිඩ ගැන. අපි එලෙවල් වලදී ඉගෙන ගත්ත පොස්ෆොලිපිඩ තමයි සෛල පටවල ප්‍රධාන ව්‍යුහාත්මක සංඝටකය කියලා. පොස්ෆොලිපිඩ හැදෙන්නේ අර කලින් කතා කරපු ට්‍රයිඑසයිල් ග්ලිසරෝල් වල එක ෆැටි ඇසිඩ් අණුවක් අයින් කරලා. ෆොස්ෆොලිපිඩ් අපි අඳින්නේ ඔළුවකුයි කකුල් දෙකකුයි තියෙන අණුවක් හැටියට. ඔළුව ජලයට කැමති හයිඩ්‍රොෆිලික්. කකුල් දෙක ඒ කියන්නේ ෆැටි ඇසිඩ් අණු දෙක ජලයට අකමැති හයිඩ්‍රොෆෝබික්. මේක නිසා තමයි කියන්නේ ෆොස්ෆොලිපිඩ් අණුව ඇම්ෆිෆිලික්. එහෙම නැත්නම් උභයගුණී කියලා. ෆැටි ඇසිඩ් බීටා ඔක්සිඩේෂන් නැත්නම් මේ දම්ල බීටා ඔක්සිකරණය. මේක කරන්නේ ෆැටි ඇසිඩ් වලින් ශක්තිය හදාගන්න ඕනේ වුණාම මයිටොකොන්ඩ්‍රියා වල තමයි සිද්ධ වෙන්නේ.
මේකත් පියවර 5කින් අපි කතා කරනවා. Release of fatty acid from triacylglycerol. මේක හරියට ෆැටි ඇසිඩ් එකකින් ෆැටි ඇසිඩ් වලින් triacylglycerol හැදුව එකේ රිවර්ස් එකක් වගේ. ඊළඟට ටාගට් ටිෂුස් වලට යවන එක. ඊට පස්සේ ඒ ටාගට් ටිෂුව වලදී යවපු ෆැටි ඇසිඩ් එක ආයි ඇක්ටිවේට් කරන එක. ඒ ඇක්ටිවේට් කරපු ෆැටි ඇසිඩ් අණුව මයිටොකොන්ඩ්‍රියාවට ඇතුල් කරලා ඒකෙදි ඔක්සිඩේට් කරනවා. ඒ කියන්නේ ඔක්සිකරණය කරලා ශක්තිය නිපදවන එක. මේවා තමයි පියවර. ඊළඟට තවත් ලිපිඩ වල උපකාණ්ඩයක් හැටියට අපි ඉගෙන ගන්නවා කීටෝන් බොඩීස් කියලා જાතියක් ගැන. මේ සංයෝග කාණ්ඩය කීටෝන. ඒ වගේම ආම්ලිකයි. කීටෝන් බොඩීස් හැදෙන්නේ ගොඩක් වෙලා බඩගින්න හිටියාම. ඒ කියන්නේ ඇඟේ ග්ලූකෝස් සප්ලයි එක අඩු වුනහම liver එකේ අක්මාවේදී තමයි ප්‍රධාන වශයෙන්ම කීටෝන් බොඩීස් හැදෙන්නේ. මේක අමතර ශක්ති ප්‍රභවයක්. එහෙම නැත්නම් ඕල්ටර්නේටිව් ෆියුවල් එකක් අපේ ඇඟට. විශේෂයෙන්ම මොලේ ග්ලූකෝස් සැපයුම අඩු වුනහම ඊළඟට එයා ගන්න ප්‍රධානම ශක්ති ප්‍රභවය තමයි කීටෝන් බොඩීස්. මොලේට ෆැටි ඇසිඩ්ස් පාවිච්චි කරන්න බෑ ශක්ති ප්‍රභවයක් හැටියට. ප්‍රධාන කීටෝන් බොඩීස් 3ක් අපේ ඇඟේ තියෙනවා. මේවා පිළිවෙලට හැදෙන්නේ ඇසිටෝඇසිටේට්, බීටා 3 හයිඩ්‍රොක්සි බියුටාරේට් සහ ඇසිටෝන්. මේ සංයෝග ඇසටයිල් කෝයේ බවට ක්‍රමයෙන් කඩන්න පුළුවන්. කඩලා පාවිච්චිට ගන්න පුළුවන් ශක්ති ප්‍රභවයක් හැටියට. මම කලිනුත් කිව්වා වගේ අපිට මේ ගොඩක් ක්‍රියාවලිය වල රෙගියුලේෂන් එක, ඒ කියන්නේ යාමනේ කොහොමද කරන්න කියන එක ඉතාම වැදගත් වෙනවා. අපිට කීටෝජෙනසිස් වල, ඒ කියන්නේ කීටෝන් බොඩීස් හැදෙන හැටි ගැනත් ඒකට අදාළවත් රෙගියුලේෂන් ගැන ඉගෙන ගන්න තියෙනවා. ඊට අමතරව ක්ලිනිකල්ස්, එහෙම නැත්නම් සායනිකව වැදගත් වෙන්නේ කොහොමද? කීටෝන් බොඩීස් වැඩි වුණාම මම කිව්වා ඒක ආම්ලිකයි කියලා. ඒවා ආම්ලිකයි කියලා. කීටෝ ඇසිඩෝසිස්, එහෙම නැත්නම් කීටෝන් බොඩීස් නිසා ඇතිවෙන ඇසිඩෝසිස්, එහෙම නැත්නම් ආම්ලික තත්ත්වය. එහෙම රෝගයක් ඇති වෙනවා. ඊට අමතරව මේ කීටෝ ඇසිඩෝසිස් එක විවිධ ආකාරයේ කොම්ප්ලිකේෂන්ස් ඇති කරනවා. මේවා ගැන කතා කරන්න තියෙනවා. ඊළඟ ප්‍රධාන උපකාණ්ඩ හැටියට අපි කතා කරන්නේ කොලෙස්ටරෝල් ගැන. කොලෙස්ටරෝල් කියන්නේ ඇම්ෆිපැතික්, ඒ කියන්නේ උභයගුණී සංයෝගයක්. හැදිලා තියෙන්නේ ස්ටිරොයිඩ් නියුක්ලියස් එක. එහෙම නැත්නම් ස්ටිරොයිඩ් න්‍යෂ්ටිය කියන හයිඩ්‍රෝකාබන් රින්ග්ස් 4ක් එකතු වෙලා හැදිච්ච ස්ට්‍රක්චර් එකකට තවත් හයිඩ්‍රෝකාබන දාමයක් එකතු වෙලා. කොලෙස්ටරෝල් තමයි ලේවල තියෙන සුලභම ලිපිඩය. අපි කොලෙස්ටරෝල් ගැන ප්‍රධාන වශයෙන් කතා කරන්නේ ඇතරොස්ක්ලෙරොසිස්, එහෙම නැත්නම් රුධිර නාල අවහිර වීම ගැන කතා කරද්දී. ඒ කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා. හැබැයි කොලෙස්ටරෝල් කියන්නේ ප්‍රධාන වශයෙන් හම්බ වෙන්නේ සෛල පටලවල. සෛල පටලවල තරලමය ගතිය, එහෙම නැත්නම් ෆ්ලුයිඩිටි මේන්ටේන් කරන්නේ ඒ පටලය ඇතුලේ තියෙන කොලෙස්ටරෝල් අණුගාන මත. කොලෙස්ටරෝල් සාමාන්‍යයෙන් ඩෙසිලිටරයකට මිලිග්‍රෑම් 200ක් වගේ තමයි ඔප්ටිමම් ලෙවල් එක කියලා කියන්නේ ලේවල. ඒ වගේමයි කොලෙස්ටරෝල් පිත් ලවණවල මූලාරම්භය වෙන අණු. කොලෙස්ටරෝල් අපිට ඇඟ ඇතුලේ හදාගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ඇඟ ඇතුලේදීම ක්‍රියාවලි වලින් කොලෙස්ටරෝල් හදාගන්න පුළුවන්. ඒක නිසා ආහාරයෙන් අත්‍යවශ්‍යම ගත යුතු ද්‍රව්‍යයක් නෙමෙයි කොලෙස්ටරෝල් කියන්නේ. කොලෙස්ටරෝල් බයොසින්තසිස්, එහෙම නැත්නම් කොලෙස්ටරෝල් ජෛව සංශ්ලේෂණය. මේක ඊටාම දිග
ක්‍රියාවලියක්. මොකද අර මම කියපු ස්ටිරොයිඩ් නියුක්ලියස් එක හදන්නම සෑහෙන ප්‍රතික්‍රියා ගොඩක් දායක වෙනවා. නමුත් අපිට මේ සියලුම ප්‍රතික්‍රියා පියවර මතක තියාගන්න ඕනේ නැහැ. අපිට දැනගන්න තියෙන ප්‍රධාන පියවර 4යි තියෙන්නේ. ප්‍රධාන වශයෙන්ම ඇසිටේට් යුනිට්ස් 3ක් එකතු වෙලා මෙවලනේට් කියලා කොම්පවුන්ඩ් එකක් හදනවා. ඒ රියැක්ෂන් එකයි ඊළඟට දෙවනුව මෙවලනේට් අයිසෝප්‍රීන් හැටියට කන්වර්ට් කරනවා. ඊළඟට තුන්වෙනුව අයිසෝප්‍රීන් ස්ක්වේලීන් හැටියට, හතරවෙනුව ස්ක්වේලීන් ස්ටිරොයිඩ් නියුක්ලියස් එක හැටියට කන්වර්ට් කරනවා. මේ පියවර ටික දැනගත්තාම අපිට හොඳටම ඇති. Regulation of cholesterol synthesis. එහෙම නැත්නම් cholesterol ජෛව සංශ්ලේෂණයේ යාමනය. කොලෙස්ටරෝල් හැදෙන එක අපේ ඇඟේ තියෙන ඊටාම තදින්ම රෙගියුලේට් කරලා තියෙන ක්‍රියාවලියක්. මොකද අනවශ්‍ය විදිහට කොලෙස්ටරෝල් හැදෙන එක අපේ ඇඟට කීප ආකාරයකින්ම හොඳ නැහැ. හෝමෝන, ජානමය මට්ටමේ, ඒ වගේම අනවශ්‍ය කොලෙස්ටරෝල් ඩිග්‍රේඩ් කරලා එහෙම නැත්නම් විනාශ කරලා දාන කියන මේ හැම ආකාරයකින්ම කොලෙස්ටරෝල් මට්ටම ඇඟේ යාමනය කරනවා. මේ ක්‍රියාවලියේදීත් රේට් ලිමිටිං ස්ටෙප් එකක් එහෙම නැත්නම් ප්‍රධාන රෙගියුලේටරි ස්ටෙප් එකක් තියෙනවා. ඒක තමයි HMG-CoA මෙවලනේට් බවට කන්වර්ට් වෙන රියැක්ෂන් එක. ඒක උත්ප්‍රේරණය කරන්නේ HMG-CoA රිඩක්ටේස් කියන එන්සයිම් එකෙන්. අපි කොලෙස්ටරෝල් වලට බෙහෙත් හැටියට පාවිච්චි කරනවා ස්ටැටින්ස් කියලා જાතියක්. මේ ස්ටැටින්ස් කියන එක HMG-CoA මිමික් කරනවා. ඒ කියන්නේ HMG-CoA වගේ. එයා කම්පිටිටිව් ඉන්හිබිටර් එකක් HMG-CoA රිඩක්ටේස් වල. ඒ කියන්නේ ස්ටැටින්ස් ඇවිල්ලා HMG-CoA එක තරඟ කරනවා HMG-CoA රිඩක්ටේස් එන්සයිම් එකට සම්බන්ධ වෙන්න. එතකොට මෙවලනේට් හැදෙන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට එතනින් එහාට ක්‍රියාවලිය සිද්ධ වෙන එක අඩු වෙනවා. කොලෙස්ටරෝල් වලදී කතා කරපු ස්ටිරොයිඩ් නියුක්ලියස් එක කියන එක අපේ ඇඟේ ඩිග්‍රේඩ් කරන්න බෑ. කොලෙස්ටරෝල් එක්ස්ක්‍රීට් කරන්න ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි පිත්තේ නිදහස් කොලෙස්ටරෝල් එහෙම නැත්නම් ෆ්‍රී කොලෙස්ටරෝල් හැටියටත්, දෙවනුව බයිල් ඇසිඩ් සහ බයිල් සෝල්ස් හැටියට, ඒ කියන්නේ පිත් ලවණ සහ පිත් ආම්ල හැටියට කන්වර්ට් කරලා ඒව හරහා අපවෘත්තීය කරන එක. බයිල් සෝල්ස් පිත් ලවණ අපි පාවිච්චි කරන්නේ ආහාර මාර්ගයේදී මේද තෛලෝදකරණය කරන්න. ඒ මේද ජීර්ණය පහසු කරන්න. බයිල් සෝල්ස් හැදෙන්නේ කලින් කිව්වා වගේ කොලෙස්ටරෝල් වලින්. අනවශ්‍ය විදිහට බයිල් සෝල්ස් වැඩි වුණොත් පිත්තාශය හෝ පිත්ත නාලේ, පිත්ත ප්‍රනාලේ ඇති වෙන්න පුළුවන් ස්පටික, පිත්ත ස්පටික. මොකද ඒක ලවණයක් නිසා. මේවට කියනවා බයිල් ස්ටෝන්ස් කියලා. එහෙම නැත්නම් කොලිලිතියාසිස් නැත්නම් කොලෙස්ටරෝල් ගෝල් ස්ටෝන්ස් කියලා කියනවා. ලයිපෝප්‍රෝටීන්ස්. ලයිපෝප්‍රෝටීන්ස් කියන්නේ අපේ ඇඟේ ලිපිඩ් ට්‍රාන්ස්පෝර්ට් කරන මේන් මෙකැනිසම් එක. ලිපෝප්‍රෝටීන් කියන්නේ ස්පියර් shaped macromolecular complexes made up of fatty acids and proteins. ඒ කියන්නේ ගෝලීය මහා අණු, ප්‍රෝටීන සහ ෆැටි ඇසිඩ් වලින් හැදිච්ච මේ අණු ඇතුලේ පැක් කරලා තමයි අපේ ඇඟ ඇතුලේ ලිපිඩ එහෙට මෙහෙට පරිවහනය කරන්නේ. ප්‍රධාන වශයෙන් තියෙනවා ලේවල ලිපෝප්‍රෝටීන ආකාර පහක්. කයිලෝමයික්‍රෝන්ස්, VLDL එහෙම නැත්නම් very low density lipoproteins,
IDL, intermediate density lipoproteins, low density lipoproteins, LDL. ඊගාවට අන්තිම එක HDL නැත්නම් high density lipoproteins. අපිට ඒ මම කියපු types පහේ basic structure එක, ඒ structure එක හැදෙන්න දායක වෙන අණු, ඊට පස්සේ මේ එක එක ආකාරයේ මම කියපු types ඇඟ ඇතුලේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද? ඒවා කොහේ ඉඳන් කොහෙට මොනවා අරගෙන යන transporters හැටියටද වැඩ කරන්නේ කියන එක. ඊගාවට මේ lipoproteins වල යම් යම් ආකාරයේ දෝෂ ඇති වුනහම ඇති වෙන්න පුළුවන් clinical disorders. ඒ කියන්නේ ලෙඩ මොනවාද කියලා. ඊළඟට මේ lipoprotein අඳුරගන්න පාවිච්චි කරන ටෙස්ට් ಜಾති මොනවාද? පරීක්ෂණ මොනවාද කියලා අපිට ඉගෙන ගන්න තියෙනවා. Icosanoids කියන්නේ මම fatty acids වලදී කියපු polyunsaturated fatty acids වලින් derive වෙන chemicals කාණ්ඩයක්. මේවා effects ගොඩක් තියෙන. ඒ කියන්නේ diverse effects තියෙන පටකවලට විශේෂිත. ඒ කියන්නේ නිෂ්පාදනය වෙන්නේ යම්කිසි විශේෂිත පටකයක තමයි. ගොඩක් වෙලාවට එතනම වැඩ කරන, ඒ කියන්නේ locally acting compounds. ඒවා most potent biologically active substances කියලා වාක්‍යකින්ම නම් කරනවා. ඒකේ තේරුම තමයි ප්‍රබලම ජෛව විද්‍යාත්මකව සක්‍රීය සංයෝග කියලා. මේ වගේ කාණ්ඩ ගොඩක් තියෙනවා. උදාහරණත් ගොඩක් තියෙනවා. අපිට මේවෙන් වැදගත් කාණ්ඩ කිහිපයක් ගැන ඉගෙන ගන්න තියෙනවා. Icosanoids ප්‍රධාන කාණ්ඩ 3කට බෙදනවා. ඒවා හැදෙන ආකාරය අනුව. ඒ කියන්නේ ඒක හැදෙන pathway එක අනුව. Icosanoids වල precursor එක, ඒ කියන්නේ මුලින්ම පාවිච්චි වෙන අමුද්‍රව්‍ය වෙන්නේ arachidonic acid. Arachidonic acid cyclooxygenase pathway සහ lipoxygenase pathway කියලා pathway දෙකකින් විවිධ ආකාරයේ icosanoids හදනවා. මේක තමයි ප්‍රධාන වෙන් කිරීම. lipoxygenase pathway එකකින් lipoxins සහ leukotrienes කියලා කාණ්ඩ දෙකක් හදනවා. cyclooxygenase කියන pathway එකෙන් හදන්නේ prostanoids. Prostanoids තවදුරටත් prostaglandins, prostacyclins සහ thromboxane කියලා කාණ්ඩ 3ක් යටතේ විස්තර කරනවා. මේ එක කාණ්ඩයකට අයිති වෙන අණු, ඒවෙන් ඇතිවන effects, ඒවා clinically වැදගත් වෙන්නේ කොහොමද කියන දේ ගැන අපිට කතා කරන්න තියෙනවා.